අපි දැන් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ ආවස්තික පිරිවැයේ විවිධ ස්වරූප නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ආශ්‍රයෙන් ඉදිරිපත් කරන විදිහ පිළිබඳව. දැන් අපි බලමු අපි කලින් ගණනය කිරීමක් කරා ආවස්තික පිරිවැය පිළිබඳව යම් දලා අදහසක් ලබා ගැනීම සඳහා මෙන්න මේ වගුව තුලින් නේද? ඒ අපි එහෙම එක ගානක් අපි හදලා අපි ඉගෙන ගත්තා ආවස්තික පිරිවැය ගණනය කරන්නේ කොහොමද කියලා. මේ ආවස්තික පිරිවැයට ලැබෙන අගය දිහා බලලා අපිට ආවස්තික පිරිවැයේ හැසිරීමේ ස්වරූප දෙකක් අඳුර ගන්න පුළුවන්. අපි කියනවා අපි මේක අඛණ්ඩව නිරීක්ෂණය කරනකොට අපිට පේනවා ආවස්තික පිරිවැයේ වටිනාකම එන්න වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ එක් අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාවේදී ආවස්තික පිරිවැය වැඩි වෙනවා. තවත් අවස්ථාවක අපි නිරීක්ෂණය කරොත් මේ අවස්ථාවේදී ආවස්තික පිරිවැය නොවෙනස්ව ස්ථාවරව පවතිනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ආවස්තික පිරිවැයේ ස්වරූප දෙකක් හඳුනා ගන්න. එක ස්වරූපයක් තමයි ආවස්තික පිරිවැය එන්නෙම වැඩිවීමක් සිද්ධ වෙන අවස්ථාව. අනිත් අවස්ථාව තමයි ආවස්තික පිරිවැය නොවෙනස්ව පවතින අවස්ථාව. ඒ විදිහට අපිට පුළුවන් ආවස්තික පිරිවැය අනුව නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර දෙකක් ගොඩනගා ගන්න. අපි කියනවා පුතේ ආවස්තික පිරිවැය වැඩි වෙනවා නම් ඒ ආවස්තික පිරිවැය නිරූපණය කරමින් අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ඇන්දොත් ඒ වක්‍රයේ හැඩය මූලයට අවතල ස්වරූපයක් ලබා ගන්නවා කියලා. වැඩෙන ආවස්තික පිරිවැයක් පවතිනවා නම් ඒ අවස්ථාවේදී අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මූලයට අවතල ස්වරූපයක් ගන්නවා. ඒ වගේම සමහරක් වෙලාවට අපි ආවස්තික පිරිවැය ගණනය කරාම ඒ යගය ස්ථාවරව පවතිනවා. සෑම විටම එකම අගයක් ලැබෙයි. ඒකට අපි කියන පුතේ ස්ථාවර ආවස්තික පිරිවැය කියලා. ස්ථාවර ආවස්තික පිරිවැයක් නම් ඒ හරහා අපි අඳින නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ හැඩය සරල රේඛීය ස්වරූපයක් ගන්නවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ හැකියා මායිම් වක්‍රයේ හැඩය කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම කියන්නේ මේ බලන්න මේක කියවල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම කියන්නේ ආවස්තික පිරිවැය. අපි කියනවා සමාන වචන ආන්තික ආවස්තික පිරිවැය නැත්නම් අපි සරලවම කිව්වොත් ආවස්තික පිරිවැය කියලා. ආවස්තික පිරිවැය කිව්වත් එකයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම කියලා කිව්වත් එකයි. අපි කියනවා ආවස්තික පිරිවැය පෙන්눔 කරන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම මගින් කියලා. එහෙමනම් අපි දන්නවා ආවස්තික පිරිවැය වෙනස් වෙන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ හැඩයත් වෙනස් වෙනවා. මේවා ගණිතය සම්බන්ධ දේවල්. ඒකින්ද මේවා එච්චර අමාරු නෑ. ආර්ථික විද්‍යාවට වඩා ගණිතයයි මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට අවබෝධ කරගන්න ඉතාමත් ලේසියි. right. ඉතින් අපි බලමු එහෙමනම් පළවෙනියටම මේ වැඩෙන ආවස්තික පිරිවැය නිරූපණය කරන මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පිළිබඳව. එතකොට හොඳට මතක තියාගන්න වැඩෙන ආවස්තික පිරිවැයක් නම් තියෙන්නේ හැකියා මායිම් වක්‍රයේ හැඩය මූලයට අවතල විය යුතුමයි. right. දැන් බලන්න මොකද්ද මේ වැඩෙන ආවස්තික පිරිවැය කියන එකේ තේරුම කියලා. පළවෙනියට මේ ඒක කියව ගන්න බලන්න. ඔයාලට පේනවා ඇති මේ මුල් කොටස එක සාමාන්‍ය විදියට ලියවෙනවා නේද? සියලුම සම්පත් පූර්ණ ලෙස හා කාර්යක්ෂම ලෙස උපයෝජනය කර ඇති අවස්ථාවකදී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා කියලා මෙතන අපි හිතනවා. ඇයි
එතකොට තමයි අපිට මේකේ වෙනස් වීම අඳුන ගන්න පුළුවන්. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. ඒ කියන්නේ 5න් 5ට වැඩි කරන්න පුළුවන්, 10න් 10ට වැඩි කරන්න පුළුවන්. නැත්නම් එකින් එකට වැඩි කරන්නත් පුළුවන්. මොකක් හරි කමන්නේ එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනකොට. ඒ කියන්නේ 5න් 5ට වැඩි කරනවා කියලා හිතමුකෝ. එහෙම වැඩි කරනකොට ඒ වෙනුවෙන් අනික් භාණ්ඩයෙන් අනිවාර්යෙන් කැප කරන්න එපයි. දැන් අනිත් භාණ්ඩයෙන් කැප කරන්න සිදුවෙන ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. එන්නම වැඩි වෙනවා නම් අන්න අපි කියනවා වැඩෙන ආවස්තික පිරිවැය කියලා. දැන් ඔයාලට සරලව මම කියන්නම් මෙන්න මේකේ පෙන්눔 කරේ වැඩෙන ආවස්තික පිරිවැය ස්වරූපයක්. බලන්න එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනකොට අනික් භාණ්ඩයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය එන්න වැඩි වුණා. මේක නම් මේ අතර යට ඉඳන් උඩට බලන්න. එන්න ඉලක්කම වැඩි වෙලා නේද? ඒ කියන්නේ ආවස්තික පිරිවැය එන්න වැඩි වෙලා අන්න ඒකට තමයි අපි කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ. right. ඒක තාමත් කෙටියෙන් ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේකේ මේ විදිහට ලිව්වත් උත්තරේ හරි. හොඳේ. එහෙනම් මෙහෙම ලියන්න උනත් පුළුවන් ඕනම දරුවෙකුට. බලන්න කියවලා සමාජයේ සියලුම සම්පත් පූර්ණ ලෙස හා කාර්යක්ෂම ලෙස උපයෝජනය කරලා තියෙන අවස්ථාවකදී එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරනකොට එම භාණ්ඩයේ ආන්තික ආවස්තික පිරිවැය කියන්නේ පුතේ අනිත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අන්න ක්‍රමයෙන් වැඩි වෙනවා නම් අපි ඒකට කියනවලු වැඩෙන ආවස්තික පිරිවැය කියලා. right. ඉතින් එතන පැහැදිලි කරනවා වැඩෙන ආවස්තික පිරිවැය නම් නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ මූලයට අවතල හැඩයක් ගන්නවා කියලා. මේ තියෙන්නේ පුතේ මූලයට අවතල හැඩයක් ගන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඉතින් ඔයාලටත් පුළුවන් හරි සරලව මේ බොහොම සරලව හැකියා මායිම් වක්‍ර මෙහෙම අඳින්න මූලයට අවතල ඒවා. අපි සාමාන්‍යයෙන් දන්නවනේ ප්‍රත්තාරයක් අඳිනකොට මුලින්ම අපි අක්ෂ දෙක මේ විදිහට අඳ ගන්නවනේ. දැන් මෙන්න මෙහෙම කරලා ඇඳොත් මේකත් මූලයට අවතල එකක්. මෙහෙම ඇඳොත් මූලයට අවතල. නේ? දැන් ඔයාලටත් මේක අඳත හැකි නේද ඔය? මූලයට අවතල. පොඩක් පිම්බිලා තියෙන්න ඕනේ එච්චරයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර අඳින්න. මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින් පෙන්වන්නේ පුතේ වැඩෙන ආවස්තික පිරිවැය. ඒක හොඳට මතක තියාගන්න. right. මෙතන ඔයගලන්ට ඇඳලා දීලා තිනවා අතහුරු වෙන්න පොඩ්ඩක් තව නිකන් කටු වැඩ කොලයක් අරගෙන මේ විදිහට අඳින්න. දැන් මෙතනදී නම් අපි භාණ්ඩ වර්ග දෙකක් නම් කරලා තිනවා නේද? කෘෂිකාර්මික භාණ්ඩයි කාර්මික භාණ්ඩයි කියලා. ඒකට එක භාණ්ඩයක නිෂ්පාදනය වීම සමාන ප්‍රමාණයකින් දැන් වැඩි කරනකොට බලන්න මේක නම් 10න් 10ට දීලා තින්නේ නේද? ඒ 10න් 10ට වැඩි කරනකොට අනිත් භාණ්ඩයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය බලන්න මේ. මෙන්න මුලින් කැප කරන්න ඕනේ ප්‍රමාණය 1යි. ඊට පස්සේ කැප කරන්න ඕනේ ප්‍රමාණය උනාට කීයද? 4යි. කියන්නේ කැප කරන්න වෙන ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. එහෙම වැඩි වෙන එකට තමයි පුතේ අපි කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය කියලා. right. ඉතින් දැන් මෙන්න මේ ප්‍රස්ථාරය නැත්නම් මේ හැකියා මායිම් වක්‍රය පදනම් කරගනිමින් ඔයාලට මෙන්න මේ ගණනය කිරීම සිද්ධ කරන්නලු. මේක පාස් පේපර් ප්‍රශ්නයක්. මම ඉතින් එක ටියුට් එකටම ඇතුළත් කරා. ඔයගලන්ට ඒකට හුරු වෙන්න පුළුවන් නිසා. දැන් බලන්න මේ ප්‍රශ්نين අහන්නේ පුතේ එක් අවස්ථාවේ ආවස්තික පිරිවැය ගණනය කරන්න කියලා. අපි දන්නවා එකපාර ආවස්තික පිරිවැය ගණනය කරන්න බෑ භාණ්ඩ දෙකේම. නේද? එකපාරකට අපි ගණනය කරන්නේ එක භාණ්ඩයක ආවස්තික පිරිවැය විතරයි. ඉතින් අපි මුලින්ම කෘෂිකාර්මික භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය බලමු. කාර්මික භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය බලමු. දැන් ඒතර කාර්මික භාණ්ඩය හදනවා කියලා තමයි අපි හිතන්නේ. කාර්මික භාණ්ඩය හදනවා නම් මොන භාණ්ඩයේ නිෂ්පාදනයේද කැප කරන්න වෙන්නේ? අන්න අපි දන්නවා කාර්මික භාණ්ඩය හදනවා නම් කෘෂිකාර්මික භාණ්ඩයෙන් තමයි කැප කරන්න වෙන්නේ. නේද? එහෙමනම් දැන් අපි බලමු කාර්මික භාණ්ඩය හදනවා කියලා හිතාගෙන කාර්මික භාණ්ඩය වෙනුවෙන් කෘෂිකාර්මික භාණ්ඩ කොච්චරක් කැප කරන්න වෙනවද කියලා. පළවෙනියට අපිට දෙනවා පුතේ A සිට B දක්වා ගමන් කරනවා කියලා හිතන්නලු.
එතකොට මේකෙන් අදහස් වෙන්නේ A ඉඳන් B ට නිෂ්පාදනය ගමන් කරනවා. එතකොට A වල හද හිටියේ ඊළඟට යනවා B වලට කියලා කියන්නේ. A වල හද ඉන්නකොට බලන්න A වලදී කෘෂිකාර්මික භාණ්ඩයෙන් 8යි කාර්මික භාණ්ඩයෙන් 10කුයි තමයි හැදෙන්නේ. හැබැයි දැන් B ට යනකොට අන්න කෘෂිකාර්මික භාණ්ඩේ දැන් හැදෙන්නේ 7යි. කාර්මික භාණ්ඩේ 20ක් හැදෙනවා. දැන් බලන්න A ඉඳන් B ට යනකොට කෘෂිකාර්මික භාණ්ඩයේ නිෂ්පාදනය 8 ඉඳන් 7 දක්වා අඩු වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට අපිට ගත හැකි මේ ඔන්න 8 ඉඳන් 7 දක්වා අඩු වුණා. හැබැයි දැන් A සිට B දක්වා ගමන් කරනකොට කාර්මික භාණ්ඩයේ නිෂ්පාදනය නම් 10කින් වැඩි වුණා. 10 ඉඳන් 20ට 10කින් වැඩි වුණා. ඒක අපිට පෙන්නත හැකි මෙතන ඉඳන් මෙතෙන්ට කියලා නේද? දැන් ඔයාලට පේනවා නේද එතකොට ආවස්තික පිරිවැය. නැත්තම් මේ කැප කරන ප්‍රමාණය කොච්චරද කියලා. ගණනය කරගන්න හොඳම ක්‍රමය තමයි මෙන්න මේ විදියට එල් අකුරක් අඳින එක. වක්‍රයේ එක කොනකින් පටන් අරන් තව කොනකින් ඉවර වෙන විදියට අපිට පුළුවන් එල් අකුරක් අඳින්න. දැන් ඔයාලට මෙන්න මේ වෙනස හරහා ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. පුළුවන් නේද? මේ බලන්න. ඒ තමයි කැප කරන ප්‍රමාණය, මේ තමයි නිෂ්පාදනය වැඩි කරගන්න ප්‍රමාණය. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ එල් අකුරක් ඇඳාම ආවස්තික පිරිවැය පේනවා කියලා. රයිට් ඔයාලට පේනවා එමනම් කෘෂිකාර්මික භාණ්ඩයෙන් කැප කරනවා 1ක්. කෘෂිකාර්මික භාණ්ඩයෙන් 1ක් කැප කරලා කාර්මික භාණ්ඩයෙන් කොච්චරක් නිෂ්පාදනය වැඩි කරගන්නවද? 10ක් වැඩි කරගන්න. 1ක් කැප කරලා 10ක් නිෂ්පාදනය කරගන්න. එහෙමනම් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය කොච්චරද? කාර්මික භාණ්ඩ 10ක් නිෂ්පාදනය කිරීමේ නැත්නම් අපි කියනවා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය 10කින් වැඩි කිරීමේ ආවස්තික පිරිවැය වෙන්නේ කෘෂිකාර්මික භාණ්ඩ 1යි. 10කටම 1යි. 10කටම 1යි කියලානේ අපි කියන්නේ. හැබැයි අපි ආවස්තික පිරිවැයනේ අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්න පුතේ එක භාණ්ඩයකට කොච්චරක්ද කියලා. දැන් මෙතන කියන්නේ කාර්මික භාණ්ඩ 10කටම කෘෂිකාර්මික භාණ්ඩ 1ක් කැප කරාම ඇති කියලා. හැබැයි ආවස්තික පිරිවැය පෙන්වන්න වෙන්නේ එක භාණ්ඩයකට කොච්චරක් කැප කරනවද කියන එක. ඒ නිසා තමයි පුතේ අපි සූත්‍රය හදලා තියෙන්නේ කොහොමද? කැපකිරීම ඉර උඩට දාලා නිෂ්පාදනය වැඩි කිරීම ඉර යටට දාන්න කියලා. A සිට B දක්වා ගමන් කරනකොට කැපකිරීමේ වෙනස 1යි. ඒක බෙදන්න ඕනේ නිෂ්පාදනයේ වැඩිවීමෙන්. නිෂ්පාදනය වැඩි කරනවා 10කින්. ඒ කියන්නේ අවසාන වශයෙන් අපිට පේනවා භාග සංඛ්‍යාවක් විදිහට තිබ්බොත් 10න් 1යි ආවස්තික පිරිවැය. ඒක දශම ගාණක් කරොත් උත්තරේ 0.1යි. ඉතින් ඔන්න අපිට පුළුවන් පුතේ කියන්නේ A සිට B දක්වා ගමන් කරනකොට නම් කාර්මික භාණ්ඩයේ ආවස්තික පිරිවැය වෙන්නේ කෘෂිකාර්මික භාණ්ඩ 0.1යි. මේකෙන් කියන්නේ පුතේ කාර්මික භාණ්ඩ එකක් හදන්න නම් කෘෂිකාර්මික භාණ්ඩ 0.1ක් කැප කරන්න ඕනේ කියන එක. right. ඊළඟට බලමු B සිට C දක්වා. දැන් අපි බලමු B සිට C දක්වා. දැන් මම එනම් මේ ටික මකන්නම්. නැත්තම් ආයෙ කැත වෙනවා මෙතන. right. දැන් අපි යන්නේ B ඉඳන් C ට. එතකොට අපි දැන් මාක් කරගන්න ඕනේ එමනම් B කියන අවස්ථාවේ මොකද්ද නිෂ්පාදන මට්ටම? ඔන්න B කියන අවස්ථාවේ නිෂ්පාදන මට්ටම අපි හොයාගත්තා. හැබැයි දැන් B නෙමෙයි ඉන්නේ. දැන් අලුත්ම තැන වෙන්නේ C. ආයෙනම් C ට අදාළ නිෂ්පාදන මට්ටමත් අපි හොයාගන්න ඕනේ. මෙන්න ඒකත් අපි හොයාගත්තා. දැන් අපිට පේනවා B කියන නිෂ්පාදන සංයෝගයේ ඉඳද්දී කෘෂි භාණ්ඩ 7කුත් කාර්මික භාණ්ඩ 20කුත් හැදුවා. හැබැයි C කියන තැනට එනකොට කෘෂි භාණ්ඩ නිෂ්පාදනය 3 දක්වාම අඩු කරලා කාර්මික භාණ්ඩ නම් 30 දක්වා වැඩි කරලා. එතකොට අපිට පේනවා
කෘෂි භාණ්ඩ අඩු කරලා නැත්නම් කෘෂි භාණ්ඩ කැප කරලා තමයි කාර්මික භාණ්ඩ හදලා තියෙන්නේ. අපිට ඕක මෙන්න මේ විදිහට පෙන්නත හැකි. B කියන තැනේදී කෘෂි භාණ්ඩ 7ක් හැදුවා. හැබැයි දැන් කෘෂි භාණ්ඩ නිෂ්පාදනය 3 දක්වා අඩු වෙලා. ඒ වගේම මේ හේතුවෙන් කෘෂි භාණ්ඩ නිෂ්පාදනය අඩු කිරීම නිසා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය 20 ඉඳන් 30 දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා. අන්න අපිට පේනවා කෘෂි භාණ්ඩ 7 ඉඳන් 3 දක්වා 4කින් අඩු වෙලා තියෙනවා. නේද? මෙතෙන්ට 4කින් අඩු වෙලා තියෙනවා. කාර්මික භාණ්ඩ නිෂ්පාදනය 10කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා දැන් මේ අවස්ථාවේ කාර්මික භාණ්ඩ 10ක් හදන්න නම් කෘෂි භාණ්ඩ 4ක් කැප කරන්න වෙලා. දැන් කැප කරන්න වෙන ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? එන්න වැඩි වෙනවා. ඉස්සෙල්ලා කැප කරේ 1යි. දැන් කැප කරන්න වෙනවා 4ක්. අපි එහෙමනම් සූත්‍රයට දාමු මෙතන. B සිට C දක්වා ගමන් කරනකොට කැප කරේ මොන භාණ්ඩද? කෘෂිකාර්මික භාණ්ඩ. කෘෂිකාර්මික භාණ්ඩ 4ක් කැප කරලා අදා ගන්නවා කාර්මික භාණ්ඩ 10ක් වැඩියෙන්. එතකොට අපිට පේනවා පුතේ දැන් ආවස්තික පිරිවැය 0.4 දක්වා වැඩි වෙලා තියෙනවා. right. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතේ ආවස්තික පිරිවැය ගණනය කරන්නේ. ඊළඟට බලන්නකෝ ඊළඟ අවස්ථාව. ඊළඟට තියෙන්නේ C සිට B දක්වා. දැන් බලන්න ඕනේ මෙන්න මෙහෙම C සිට B දක්වා ගමන් කරනකොට නිෂ්පාදනය වැඩි වෙන්නේ මොන භාණ්ඩෙද? ඒක හොඳට බලන්න. ඇයි ඒ නිෂ්පාදනය වැඩි වෙන භාණ්ඩයේ ආවස්තික පිරිවැය තමයි අපි ගණනය කරන්නේ. නිෂ්පාදනය වැඩි වෙනවා නම් විතරයි ඒ භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. හැබැයි C සිට B දක්වා යනකොට බලන්න පුතේ කාර්මික භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්ද කියලා? මේ බලන්නකෝ. C සිට B දක්වා ගමන් කරනකොට කාර්මික භාණ්ඩ නිෂ්පාදනය 30 සිට 20 දක්වා අඩු වෙලා. නිෂ්පාදනය අඩු වෙනවා නම් ඒ භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්ද? බෑ. එහෙම ගණනය කරන්නේ නැහැ. එහෙම ගණනය කරොත් ඒක වැරදි. එහෙමනම් අපි මොකද කරන්නේ? අපි කරන්නේ දැන් මේ භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්නේ. එහෙනම් අනිත් පැත්තේ තියෙන භාණ්ඩය මේ භාණ්ඩයේ තමයි දැන් ආවස්තික පිරිවැය අපි ගණනය කරන්නේ. එහෙමනම් අපිට පේනවා පුතේ C සිට B දක්වා ගමන් කරනකොට කාර්මික භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න බෑ. B ඉඳන් Aට යනකොටත් බලන්න B ඉඳන් Aට යනකොටත් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය අඩුවීමක් පෙන්වන්නේ. එහෙනම් ඒකේ ආවස්තික පිරිවැය ගණනය කරන්නේ නැහැ. right. එහෙමනම් දැන් අපිට කෘෂිකාර්මික භාණ්ඩයේ ආවස්තික පිරිවැය තමයි දැන් ගණනය කරන්න තියෙන්නේ. දැන් ඒකෙත් අපිට පේනවා කෘෂිකාර්මික භාණ්ඩයේ ගණනය කරන්න ගියොත් A ඉඳන් B ට බලන්න ගණනය කරන්න පුළුවන්ද කියලා කෘෂිවල. මේක නිකන් පොඩ්ඩක් බලලා ඉමු අපි. කෘෂිවල A ඉඳන් B ට පුළුවන්ද බලන්න. මෙන්න A ඉඳන් B ට යනවා. එතකොට කෘෂිවල නිෂ්පාදනය මොකද වෙන්නේ? 8 ඉඳන් 7 දක්වා අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනකොට ඒ භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්ද? දැන් කෘෂිවල ආවස්තික පිරිවැය ගණනය කරන්න නම් කෘෂි නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. දැන් මෙතන කෘෂි නිෂ්පාදනය අඩු වෙනවා. එහෙමනම් A සිට B දක්වා ගමන් කරා කියලා ගණනය කරන්න බෑ. ඊළඟට බලන්න B සිට C. B සිට C දක්වා බලද්දී කෘෂිවල නිෂ්පාදනය අඩුවීමක් පෙන්වන්නේ. එහෙමනම් B සිට C දක්වා කෘෂිවල ආවස්තික පිරිවැය ගණනය කරන්න බෑ. හැබැයි බලන්න ඒක අනිත් පැත්තට හරවලා බැලුවොත් නේද? දෙපැත්ත මාරු කරලා බැලුවොත් C ඉඳන් B ට. කියන්නේ දැන් මෙන්න මේ අතට යන්නේ. නේද? දැන් මෙහෙම යන්නේ. අන්න එහෙම යනකොට අපිට පේනවා පුතේ කෘෂිවල නිෂ්පාදනය අන්න වැඩි වෙනවා. කාර්මික නිෂ්පාදනය අඩු වෙනවා. අන්න එහෙමනම් දැන් අපිට පුළුවන් කෘෂිවල
ආවස්තික පිරිවැය ගණනය කරන්න. right දැන් බලමු අපි එහෙනම් ගණනය කරන්නේ කොහොමද කියලා. අපිට පේනවා මෙතන C සිට B දක්වා කිව්වාම අපි ඒ අගයන් හරියට මාක් කරගමු. C සිට C වලදී 3.30යි හැදෙන්නේ. B දක්වා ගමන් කරද්දී 20යි 7යි කියලා හැදෙනවා. එතකොට අපිට පේනවා පුතේ C ඉඳන් B ට යනකොට කෘෂි භාණ්ඩවල නිෂ්පාදනය 3 ඉඳන් 7 දක්වා වැඩි වෙලා. එතන 4කින් වැඩි වෙලා. ඒ කෘෂි භාණ්ඩ නිෂ්පාදනය 4කින් වැඩි කරන්න කාර්මික භාණ්ඩ කොච්චරක් කැප කරාද? 10ක් කැප කරලා තියෙනවා. නේද? ඉතින් ඒකත් මට මේ විදිහට ඇඳලා පෙන්නද ඇයි මේ C ඉඳන් ඔන්න C වලට ඉඳන් B ට එනකොට කෘෂි කාර්මික නිෂ්පාදනය 10කින් අඩු වෙලා අන්න කෘෂි නිෂ්පාදනය 3 ඉඳන් 7 දක්වා වැඩි වුණා. දැන් අපි එහෙනම් මෙතන සූත්‍රයට දාමු ඒක නේද? right මෙතන බලන්න කැප කරේ කොච්චරද? දැන් කෘෂි භාණ්ඩේ හදන්නේ. එහෙනම් කැප කරන්නේ කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ 10ක් කැප කරා. කැප කිරීමේ වෙනස අපි බෙදන්න ඕනේ නිෂ්පාදනයේ වැඩිවීමෙන්. නිෂ්පාදනය 3 ඉඳන් 7 දක්වා 4කින් වැඩි වුණා. එමනම් අවසාන පිළිතුර 2.5යි නේද? right. දැන් අපි අර ඉස්සෙල්ලත් කිව්වා මේ හැමතිස්සෙම මේ ආවස්තික පිරිවැයට එන අගය ඍණාගයක් විදියට තියෙන්න ඕනේ. හොඳේ. විභාගෙදී නිකන් හරි ඔක්කොම ඉලක්කම් ධන වලින් තිබුණොත් එතකොට ඉතින් ධන හරි උත්තරේට ගහන්න. හැබැයි නිකන් හරි ඍණ ඉලක්කමක් තිබුණොත් ආවස්තික පිරිවැයට අදාළව ඒ ඍණ ඉලක්කම තමයි හරියටම හරි පිළිතුර වෙන්නේ. right ඊළඟ අවස්ථාවේ බලමු අපි. B සිට A දක්වා ගමන් කරනකොට බලන්න B සිට A දක්වා ගමන් කරනකොට නිෂ්පාදනය තවත් අඩු වෙනවා කාර්මික භාණ්ඩේ 10 20 සිට 10 දක්වා. ඒ 10ක් කැප කරනවා කාර්මික භාණ්ඩේ. ඒ කැප කිරීම හරහා ඔන්න 10ක් කැප කරා. ඒ හරහා කෘෂිවල නිෂ්පාදනය කොච්චරකින්ද වැඩි කරගන්න පුළුවන් උනේ? 7 ඉඳන් 8 දක්වා එකකින් විතරයි. එහෙමනම් කෘෂි නිෂ්පාදනය කාර්මික නිෂ්පාදනය කැප කරලා තිනවා 10කින්. කාර්මික නිෂ්පාදනය කැප කරා 10කින්. ඒක හරහා නිෂ්පාදනය වැඩි කරගත්තේ එකකින් විතරයි. උත්තරේ කීයද? 10යි. දැන් ඔයාලට පේනව නේද මේ භාණ්ඩ වර්ග දෙකේ මොන විදියට බැලුවත් ආවස්තික පිරිවැය වැඩිවීමක්මයි පෙන්වන්නේ. මේ බලන්න මේකේ බැලුවත් 0.1යි 0.4යි කියලා ආවස්තික පිරිවැය වැඩි වෙනවා. මේකේ බැලුවත් 2.5යි 10යි කියලා එන්න ආවස්තික පිරිවැය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ තුලින් නිරූපණය වෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය. බලන වක්‍රයේ හැඩය හරි නේද? වැඩෙන ආවස්තික පිරිවැයක් පවතිනකොට වක්‍රයේ හැඩය මූලයට අවතල ස්වරූපයක් ගන්නවා. right. ඔයාලගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මා එක්කම ගාන හදනවා නම් තමයි වඩාත් හොඳ. right මම මේක මකලා ඊළඟ කොටස සාකච්ඡා කරන්න. දැන් බලන්න ඊළඟ කොටසේ කියනවා වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් ලෝකේ ප්‍රායෝගික තත්ත්වයක් එහෙම වෙන්නේ කොහොමද කියලා. වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ ලෝකයේ දකින්න පුළුවන් තත්ත්වයක්. ඒක ඇති වෙන්නේ ඇයි? වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් ඇති වෙන්න හේතු මොනවද? මේ හේතු තුන අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. විභාගෙට වැඩෙන ආවස්තික පිරිවැයට බලපාන සාධක කියලා මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. නැත්නම් වැඩෙන ආවස්තික පිරිවැයට හේතු මොනවද කියලා මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මෙන්න මේ හේතුව දෙනවා. නිෂ්පාදන සාධක සමජාතීය නොවන අවස්ථාවකට අදාළ හැකියා මායිම් වක්‍රය අඳින්න කියලා කියනවා. දැන් මොකද කරන්නේ? දැන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ නේද එතකොට? දැන් විභාගෙට ඕගලන්ට දෙන්නේ නිෂ්පාදන සාධක සමජාතීය නොවන අවස්ථාවක් හැකියා මායිම් වක්‍රයෙන් පෙන්වන්න කියලා. දැන් එතකොට ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ?
මුලින්ම අවබෝධ කරගන්න ඕනේ නිෂ්පාදන සාධක සමජාතිය නොවුනොත් මොන වගේ ආවස්තික පිරිවැය තත්ත්වයක්ද හටගන්නේ. එවනම් ඒ ආවස්තික පිරිවැය තත්ත්වය පෙන්눔 කරමින් හැකියා මායිම් වක්‍රය මේ විදියට ඕගොල්ලෝ විභාගෙ දන්න ඕන. එතකොට එතෙන්දි බලන්න අපිට කියන්නේ මූලයට අවතලද උත්තලද එමන් නැත්නම් මේක සරල රේඛීයද කියලා කියන්නේ. කොහොම හරි අපි අවබෝධ කරගන්න ඕනේ මේ කියන කාරණාව හරහා වක්‍රය කොහොමද අඳින්නේ කියලා. ඉතින් ඔයාලා මේ කාරණා තුන කටපාඩම් කරගත්තේ නැත්නම් ඔයාලට පුළුවන් වෙයිද මේකට අදාළ වක්‍රය අඳින්න. මේක කවුරුද්දක කෙලින්ම අහලා තිනවා වැඩෙන ආවස්තික පිරිවැයට හේතු මොනවාද කියලා. ඒ නිසා මේ හේතු තුන කටපාඩම් කරගන්න තියෙනවා. රයිට්. අපි යමු එහෙමනම් ඊළඟ කොටසට. ආවස්තික පිරිවැයේ දෙවෙනි ස්වරූපය ස්ථාවර ආවස්තික පිරිවැය. ස්ථාවරයි කියන්නේ බෑවුම ස්ථාවරයි කියලා කියන්නේ නේද? ආවස්තික පිරිවැය කියන්නේ කියාමායිම් වක්‍රයේ බෑවුම. ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ බෑවුම ස්ථාවරයි කියන එක. අපි 10 වසරේ 11 වසරේ ගණිතයේදී ඉගෙන ගන්නවා පුතේ පොඩි දෙයක්. මොකද්ද? අපි අඳින ප්‍රස්ථාරය සරල රේඛාවක් නම් ඒකේ බෑවුම කොයිම තැනකදීවත් වෙනස් වෙන්නේ නැහැ කිය. මේ අඳින වක්‍රයේ බෑවුම හැම තැනදීම එක මගයක් ගන්නවා. ඒ කියන්නේ බෑවුම ස්ථාවරයි. බෑවුම ස්ථාවරයි නම් ඒකෙන් කියන්නේ ආවස්තික පිරිවැයත් ස්ථාවරයි කියන එක. ඒක නිසා තමයි පුතේ මෙතන කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැයෙන් පෙන්눔 කරන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය හරහා පෙන්눔 කරන්නේ සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. එතකොට මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි පුතේ ස්ථාවර ආවස්තික පිරිවැය පෙන්눔 කරන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් විදියට අපි හඳුනගන්නේ. රයිට්. බලන්න ස්ථාවර ආවස්තික පිරිවැය කියන එකේ නිර්වචනය දීලා තිනවා. ඒ නිර්වචනය වැඩෙන ආවස්තික පිරිවැයේ නිර්වචනයට වඩා ගොඩක් වෙනස්ද බලන්න. කියවල බලන්න. ඔයාලට පේනවා මේ නිර්වචනය තනිකරම වැඩෙන ආවස්තික පිරිවැයේ නිර්වචනයම තමයි. වෙනස තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. කැපකිරීමට සිදුවන ප්‍රමාණය ස්ථාවරව පවතින අවස්ථාව කියලා කියන එක විතරයි වෙනසකට තියෙන්නේ. නේද? right. ඉතින් මේ නිර්වචනය හටපාඩම් කරගන්න අමාරු වෙන්නේ නැහැ පුතේ. වැඩෙන ආවස්තික පිරිවැයට අදාළ නිර්වචනය හොඳට පාඩම් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මේ නිර්වචනය ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්. right. දැන් මේ තියෙන්නේ ඔයාලට පෙන්눔 කරලා ස්ථාවර ආවස්තික පිරිවැය පෙන්눔 කරන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. අපි මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට අගයන් ඇතුළත් කරන්න ඕනේ. ඔයාලට පේනවා මෙන්න මේ තොරතුරු පාවිච්චි කරලා තමයි අපි මේ ප්‍රස්ථාරයේ අගයන් ඇතුළත් කරගන්නේ. එතකොට මේ අක්ෂය නිරූපණය කරන්නේ y භාණ්ඩය කියලා පෙන්눔 කරනවා. එවනම් අපි y භාණ්ඩයට අදාළ අගයන් යොදා ගමු. මේ බලන්න y භාණ්ඩයේ තියෙනවා 20 16 12 8 4 බිඳුව කියලා. දැන් අපි මෙහෙම මාක් කරොත් හරියද මේක? අපි මෙතන සටහන් කරනවා 20. මෙතන සටහන් කරනවා 16. මෙතන සටහන් කරනවා 12. මෙතන සටහන් කරනවා 8. මෙතන සටහන් කරනවා 4. දැන් හරිද? එතකොට අපිට පළවෙනියටම අහන්න වෙන ප්‍රශ්නේ තමයි පුංචි කාලේ ගණිතයේ ප්‍රස්ථාරයක් ඇඳලම නැද්ද කියන එක. නේද? ප්‍රස්ථාර සටහනක කොහෙද වැඩි ඉලක්කමේ ඉඳන් අඩු ඉලක්කමට ලියාගෙන ගියේ? නේද? අපි දන්නවා මූල ලක්ෂයෙන් ආරම්භ වෙනකොට එතන ගිය බිඳුවයි.
ඒ කියන්නේ බිඳුවේ ඉඳන් තමයි අගයන් ලියන්න ගන්න. දැන් එතකොට මෙතන 20 ලියලා, මෙතන 16 ලියලා, මෙතන 12 ලිව්වාම හරිද? මතක තියාගන්න දරුවෝ ඔය වැරැද්දත් කරනවා. ඒ හින්දා තමයි මාත් ඒක පොඩ්ඩක් මුලින් කිව්වේ. ඔයාලා වරද්දන්න එපා. මොන විදියට මෙහි ඉලක්කම් දීලා තිබුණත් මෙතන ඉලක්කම් දීලා තියෙන පිළිවෙලට මාක් කරන්න හිතෙනවනේ නේද? මෙතන මොන විදියට ඉලක්කම් දීලා තිබ්බත් ප්‍රස්තාරවල මූලික න්‍යාය තමයි බිඳුවෙන් පටන් අරන් ඉලක්කම් පාවිච්චි කරන්න කිව්වේ. එතකොට ඔයාලා මෙතන ලියන්න ඕනේ පුතේ. ඔන්න නිවැරදි අගේ මම දැන් කියනවා. මෙතන ඉන්න ඕනේ 4. මෙතන 8 12 16 20 අන්න ඒ විදිහට මාක් කරගන්න. ඊළඟට x භාණ්ඩය ගත්තොත් අපි මේ තියෙන x භාණ්ඩයට අදාළ නිෂ්පාදන ප්‍රමාණයන් මේ තියෙන x භාණ්ඩය. එහෙමනම් මේ ඉලක්කම් ටික මේකෙලින් දාගෙන යන්න. මෙතන 1 2 3 4 5 ඔන්න ඔය විදිහට අපිට හැකියාව මායිම් වක්‍රයේ අගයන් සටහන් කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි මොකද කරන්නේ? එක් එක් භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරමු. රයිට්. දැන් අපිට ප්‍රස්තාරය දිහා නොබල වුණත් ගණනය කරන්න පුළුවන්. ඕනනම් ප්‍රස්තාරයෙන් ගණනය කරන්නත් පුළුවන්. අපි මුලින්ම x භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරමු. එතකොට මේ තීරුව තමයි අපි සම්පූර්ණ කරන්න ඕනේ. දැන් x භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන නම් x භාණ්ඩයේ නිෂ්පාදනයේ වැඩි වෙන පැත්ත බලන්න ඕනේ. මේකේ හැටියට නම් මේ පහලට බැලුවාම හරි නේද? ඉතින් එහෙමනම් අපි පළවෙනියට කරන්න ඕනේ x භාණ්ඩයේ ආවස්තික පිරිවැය බලන්න නම් මෙන්න මේ අතර තමයි අපි හැම ඉලක්කමක්ම බලන්න ඕනේ. එතකොට අපි දන්නවා ආවස්තික පිරිවැය බලන්නේ වෙනස හරහා නේද? A ඉඳන් B ට ගමන් කරනකොට කියලා තමයි කියන්නේ. ආයේ වෙලාවේ x භාණ්ඩයේ නිෂ්පාදනය බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. y භාණ්ඩයේ නිෂ්පාදනය 20 ඉඳන් 16 දක්වා 4කින් අඩු වෙනවා. රයිට්. අපි එහෙමනම් දැන් අගයන් සටහන් කරමු. මේ පළවෙනි අවස්ථාවේ අගයන් සටහන් කරන්න ඕනේ නැහැ. මෙතන අපි මෙහෙම තියමු. දෙවෙනි අවස්ථාවේ ඉඳන් සටහන් කරමු. රයිට්. කොච්චරක් කැප කරනවද බලන්න. 20 ඉඳන් 16 දක්වා 4ක් කැප කරනවා. 4ක් කැප කරලා නිෂ්පාදනය 1කින් වැඩි කර ගන්නවා. නේද? x වල නිෂ්පාදනය 1කින් තමයි වැඩි වෙන්නේ. ඒකේ අවසාන උත්තරය තමයි 4. ඊළඟ දෙවෙනි අවස්ථාවේ අපි ගන්නේ කොහමද? B සිට C දක්වා ගමන් කරනවා කියලා හිතන්න. B සිට C දක්වා යනකොට බලන්න 1 ඉඳන් 2 දක්වා x වල නිෂ්පාදනය 1කින් වැඩි වෙනවා. y වල නිෂ්පාදනය 16 සිට 12 දක්වා 4කින් අඩු වෙනවා. වෙනස තමයි හැමතිස්සෙම බලන්නේ. නිෂ්පාදනය 1කින් වැඩි වෙනකොට y භාණ්ඩයේ නිෂ්පාදනය 4කින් අඩු වෙනවා. අපි කියනවා කැපකිරීමේ වෙනස බෙදන්න ඕනේ නිෂ්පාදනයේ වැඩිවීමෙන්. ඒක තමයි ආවස්තික පිරිවැය හොයන සූත්‍රය. රයිට්. එමන x භාණ්ඩයේ ආවස්තික පිරිවැය අපි ගණනය කරමු. නැවතත් කැප කරනවා 4ක්. නිෂ්පාදනය වැඩි කර ගන්නවා 1ක්. ඒකට උත්තරේ ආපහු 4මයි. දැන් ඔයාලට පෙවුනද පුතේ මේ ආවස්තික පිරිවැයේ අගය වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ඊතුරු ඒවා ඕගොල්ලෝ හදන්න ඕනේ. මේ පහලට x භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න. ඊළඟට y භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න නම් පුතේ y භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. හොඳේ. බලන්න y භාණ්ඩයේ නිෂ්පාදනය මේ උඩ ඉඳන් බැලුවොත් නිෂ්පාදනයේ වැඩිවීමක් නෙමෙයි තියෙන්නේ අඩුවීම. එහෙනම් y භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගණනය කරන්න ඕගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒක බලන්න ඕනේ y භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි වෙන දිශාවට. රයිට්. ඔයාලා මේ කොටස් දෙක සම්පූර්ණ කරන්න. ඒ කරාට පස්සේ අපි පිළිතුරු සාකච්ඡා කරමු. රයිට්. දැන් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේ කොටස සම්පූර්ණ කරන්න. රයිට්. මම දැන් ඉතුරු උත්තර ටික එහෙමනම් කියන්නම්. මෙතනත්
C සිට D දක්වා ගමන් කරනකොටත් ආවස්තික පිරිවැය 4යි. ඊළඟට D සිට E දක්වා ගමන් කරනකොටත් 4ක් කැප කරලා එකක් නිෂ්පාදනය වැඩි කරගන්න. E සිට F දක්වා යනකොටත් 4ක් කැප කරලා X භාණ්ඩයේ නිෂ්පාදනය එකකින් වැඩි කරගන්න. ඒකට ආවස්තික පිරිවැය සෑම විටම 4ක් වෙනවා. Y භාණ්ඩයේ නිෂ්පාදනය ගැන කතා කරද්දී පළවෙනි අවස්ථාවේ අපි අගයක් සටහන් කරන්නේ. දෙවෙනි අවස්ථාවේ ඉඳන් තමයි අගය සටහන් කරන්න ගන්නේ. දැන් අපිට පේනවා යට ඉඳන් උඩට යන්නේ. මෙතන අපිට පේනවා y භාණ්ඩයේ නිෂ්පාදනය බිඳුවේ සිට 4 දක්වා 4කින් වැඩි වෙනවා. අන්න නිෂ්පාදනය වැඩි වෙනවා 4කින්. x භාණ්ඩයේ නිෂ්පාදනය මොකද වෙන්නේ? 5ට තිබ්බ නිෂ්පාදනය දැන් 4 දක්වා අඩු වෙලා. 5 සිට 4 දක්වා x භාණ්ඩයේ නිෂ්පාදනය එකකින් අඩු වෙලා. ඒ කියන්නේ x වල නිෂ්පාදනය එකක් කැප කරලා y වලින් 4ක් හදාගෙන තියෙනවා. කැපකිරීමේ වෙනස බෙදන්න ඕනේ නිෂ්පාදනයේ වැඩිවීමේ. කැප කරනවා එකක් නිෂ්පාදනය වැඩි කරගන්නවා 4ක්. ඒකේ උත්තරේ 4න් එකම තමයි. කෙනෙකුට එහෙම තියන්නත් පුළුවන්. කෙනෙකුට මෙන්න මේ විදිහට අගය දාන්නත් පුළුවන්. මේ අගයන් සියල්ල ඍණාගයන් කියලාත් මතක තියාගන්න. මේ විදිහට. ඊළඟ අවස්ථාව අපි ගත්තොත් E සිට D දක්වා කියලා. E සිට D දක්වා යනකොටත් බලන්න 4 ඉඳන් 8 දක්වා නිෂ්පාදනය වැඩි කරනවා y භාණ්ඩයේ. හැබැයි x භාණ්ඩයට මොකද වෙන්නේ? 4 ඉඳන් 3 දක්වා නිෂ්පාදනය අඩු වෙනවා. කැපකිරීම 1යි නිෂ්පාදනයේ වැඩිවීම 4යි. ආයෙත් ඉතින් මේ ඉලක්කවමයි ලියවෙන්නේ නේද? කැපකිරීම 1යි නිෂ්පාදනයේ වැඩිවීම 4යි. ඒ කියන්නේ උත්තරේ අපිට දශම ගාණක් විදිහට දැම්මොත් 0.2යි. මේ විදිහට පුතේ මේ අගයන් තුනටත් අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ 0.5ම තමයි. 0.2යි පහම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි මේ ප්‍රස්ථාරයෙන් අපි මේ මගුවෙන් ඔය ආවස්තික පිරිවැය ගණනය කරන්නේ. ප්‍රස්ථාරයෙන් ගණනය කරන්නේ මෙන්න මේ විදිහට පුතේ. මේකත් පෙන්නන්නම්. A සිට B කියලා ගමුකෝ. එතකොට මෙන්න මේ නිෂ්පාදන ලක්ෂයත් මෙන්න මේ නිෂ්පාදන ලක්ෂයත් තමයි අපි සැලකිල්ලට ගන්න. එතකොට ඔයාලා බලන්න A සිට B දක්වා මෙහෙම ගමන් කරන්න ඕනේ. දැන් මෙන්න මේ අගයේ පරාසයේ වෙනස බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට වෙනස ගන්න. අන්න ආවස්තික පිරිවැය. ඊළඟට B සිට C දක්වා ගමන් කරනවා නම් B ඉඳන් එන්න ආයේ C වලට යන්න. දැන් එතකොටත් එල් අකුරක් තියෙන්නේ. එල් අකුර මෙන්න මේ පැති දෙකේ වෙනස ගත්තා නම් ආවස්තික පිරිවැය ගණනය කරන්න පුළුවන්. ඔය ඕනම තැනකට එන්නේ නියත අගය. පහලට යනකොට නම් එන්නේ 4 මේ F E D C B A කියලා මෙහෙම ඉහළට ආවොත් හැමතිස්සෙම එන්නේ 4න් එක කියන උත්තරේ. right. ඉතින් මේ විදිහට කැමති විදිහකට ගන්න පුළුවන් පුතේ. ඔයාලා ඒක කැමති විදිහකට බලන්න. ප්‍රස්ථාරයේ පොඩ්ඩක් අධ්‍යයනය කරන එක එකට ගුණයි. විභාගෙදී සමහරක් වෙලාවට ප්‍රස්ථාරයෙන් ආවස්තික පිරිවැය ගණනය කරන්න කියලාත් එන්න පුළුවන්. right. එහෙමනම් මම මේ ටික මකන්නම්. අපි පාඩමේ ඊළඟ කොටසට යමු. right. ඊළඟට ඔන්න තවත් තියරි කොටසක් තියෙනවා. මේ ස්ථාවර ආවස්තික පිරිවැයක් හට ගන්නත් පුළුවන්ලු ලෝකේ. එහෙම ස්ථාවර ආවස්තික පිරිවැයක් හට ගන්න නම් මෙන්න මේ විදියට කොන්දේසි දෙක ඉෂ්ට වෙන්න ඕනේද? මේවා කොන්දේසි කියලා කියන්න පුළුවන්, නැත්නම් හේතු කියන්න පුළුවන්, නැත්නම් සාධක කියන්න පුළුවන්. කැමති විදියකට මේ නම් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේ පාඩම් කරන්න තියෙන උත්තර දෙකේ අලුත් වචනද තියෙන්නේ? නෑ නේද? වැඩෙන ආවස්තික පිරිවැය හට ගන්න හේතුම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා
ස්ථාවර ආවස්තික පිරිවැය හට ගැනීමට කියලා උත්තරේ විදියට දීලා. වැඩෙන ආවස්තික පිරිවැයේදී නම් උත්තර 3ක් තිබුණා. නේද? හැබැයි ස්ථාවර ආවස්තික පිරිවැයට එද්දී එක තොරතුරක් ඉවත් කරලා තොරතුරු දෙකක් තමයි දීලා තියෙන්නේ. ඒ හින්දා මේ විදිහටම ඒකත් කටපාඩම් කරගන්න. right ඊළඟට අපිට තියෙන්නේ ශුන්‍ය ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ආශ්‍රයෙන් නිරූපණය කරන්න. මේවා කටපාඩම් කරන්න තියෙන්නේ පුතේ ප්‍රස්තාරේ නිකම් වචනේ කියද්දිම ප්‍රස්තාරේ අඳින්න පුළුවන්කම තිබුණා නම් ඇති. එච්චරයි ඕනේ. දැන් මතක තියාගන්න අපි සාමාන්‍ය ප්‍රස්තාර සටහනක් අඳිනකොට හැකියා මායිම් වක්‍රේ මොකක් හරි හැඩයකට අඳින්නත් එපා. නේද? අපි සාමාන්‍යයෙන් අඳින්නේ පුතේ වැඩෙන ආවස්තික පිරිවැය ස්වරූපයක්. හොඳේ? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. වැඩෙන ආවස්තික පිරිවැය ස්වරූපයකට තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රස්තාරය අඳින්නේ. එතකොට ඔයාලා ප්‍රස්තාරේ මෙන්න මේ ස්වරූපයට අඳින්න. වැඩෙන ආවස්තික පිරිවැය ස්වරූපය. ඊළඟට මේ මොන දේ කරත් වැඩක් නැහැ. මේ අක්ෂ දෙකේ භාණ්ඩ වර්ග දෙකක් දාගත්තේ නැත්තම්. ඔයගොල්ලෝ දාගන්න මේ අක්ෂයට දාගන්න x භාණ්ඩය කියලා. x භාණ්ඩය. මේ පැත්තට දාගන්න y භාණ්ඩය. නිකන් ඉංග්‍රීසි අකුර විතරක් ලියන්න එපා. භාණ්ඩය කියන වචනේත් ලියන්න. right. දැන් ඊළඟට අපි ඔන්න ශුන්‍ය ආවස්තික පිරිවැය පෙන්වන්න හදන්නේ. ශුන්‍ය ආවස්තික පිරිවැය පෙන්වන්නේ ඔන්න ඔහොම පුතේ. ඔච්චරයි. බලන්න මේක අමාරුද කියලා. අපි මෙන්න මෙහෙමයි යෝගේ තියරි එක කියන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ඇතුළත ලක්ෂයක් තුලින් ශුන්‍ය ආවස්තික පිරිවැය පෙන්නනවා කියලා. මේ වක්‍රයට ඇතුලෙන් ඕගොල්ලෝ ඕනම තැනක ලක්ෂයක් මාක් කරන්න ඒකෙන් පෙන්눔 කරනවා ශුන්‍ය ආවස්තික පිරිවැය తত্ত্বය. හරි ලේසි නේද? ශුන්‍ය ආවස්තික පිරිවැය නම් ඇතුලෙන් ඩොටක් තියෙනවා. බලන්නකො කොච්චර ලේසිද කියලා. right. ඒ තොරතුරත් එක්ක අපි මෙන්න මෙතන පොඩි විස්තරයක් ලියාගමු. මෙන්න මේ කොටුවේ චූටි විස්තරයක් ලියාගමු. right ඔන්න එහෙමනම් මම කියවනවා. මෙහිදී A ලක්ෂයේ කැපිටල් A අකුර හොඳේ. A ලක්ෂයේ නිෂ්පාදන කටයුතු කිරීමේදී ආවස්තික පිරිවැය ශුන්‍ය වේ. right. එතකොට මෙන්න මේ විදිහට අපි ශුන්‍ය ආවස්තික පිරිවැය තත්ත්වයක් නිරූපණය කරමු. ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ ශුන්‍ය ආවස්තික පිරිවැය තත්ත්වයක සිටින ආර්ථිකයක් නිෂ්පාදනය වැඩි කර ගැනීම. අපි ඒකට කියනවා ආවස්තික පිරිවැයකින් තොරව නිමැවුම වැඩි කරනවා කියලා. ආවස්තික පිරිවැයකින් තොරව නිමැවුම වැඩි කරනවා කියන්නේ පුතේ ශුන්‍ය ආවස්තික පිරිවැය තත්ත්වයක ඉඳන් නිෂ්පාදනය වැඩි කිරීමක්. එතකොට තමයි ආවස්තික පිරිවැයක් නැතුවම නිෂ්පාදනය වැඩි කරනවා කියලා කියන්නේ. right. අපි එහෙමනම් ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කිරීමක් ඇඳලා පෙන්නමු. right. ඔක්කොටම කලින් මතක ඇතුව ප්‍රස්තාර සටහනේ ඔයාලා කැමති භාණ්ඩ වර්ග දෙකක් මේ අක්ෂ දෙකට දාගන්න. කැමති භාණ්ඩ වර්ග දෙකක්. right. ඊළඟට අපි දැන් එහෙමනම් මේ වක්‍රය අඳිමු. අපි ඉස්සෙල්ලා කිව්වනේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් තමයි අපි සාමාන්‍යයෙන් අඳින්නේ. ඔන්න ඒකත් ඇඳලා. ඊළඟට අපි දැන් ආවස්තික පිරිවැය නැහැ කියන එක මුලින්ම මාක් කරලා ඉන්න ඕනේ. මෙන්න මම මාක් කරා ශුන්‍ය ආවස්තික පිරිවැය.
දැන් ආවර්තික පිරිවැය නෑ මේ ආර්ථිකයට. උඩ ඒක මම නම් කරනවා මේ විදිහට A කියලා. මෙන්න මේ A ලක්ෂයේ සිට පුතේ නැත්නම් මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ විදිහට හැකියා මායිම් වක්‍රය දෙසට ඕනෑම ලක්ෂයක් කරා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආවස්තික පිරිවැයක් නැත්නම් ඒ කියන්නේ අනිත් භාණ්ඩයෙන් කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. මම ඔයාලට මේක පැහැදිලිව පෙන්වන්නම් තව හොඳට. මේ A ලක්ෂයේ ඉන්න ආර්ථිකය මෙන්න මේ විදිහට අංශක 50ට අදාළ වෙන කෝණයක් මෙහෙම ඇන්දොත් මේ අංශක 50 කෝණය තුල අංශක 50 නෙවෙයි මේ අංශක 90 කෝණය තුල මේ දෙකත් මේ විදිහට පොඩ්ඩක් මාක් කරගන්න. මෙන්න මේ අංශක 90 කෝණය තුල ඕනම ප්‍රදේශයකට ගමන් කිරීම නැත්නම් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනිත් භාණ්ඩයෙන් කැප කරන්න ඕනේ නැහැ. ඔයාලට මම ඒක පෙන්වන්න දැඳලා ඕන්න. මේ බලන්න. මම මුලින්ම මෙතන මාක් කරන්නම් දැනට තියෙන නිෂ්පාදන මට්ටම් දෙක. ඔන්න එක භාණ්ඩයක නිෂ්පාදන මට්ටම මෙන්න අනික නිෂ්පාදන මට්ටම. දැන් මේ ආර්ථිකය ගමන් කරා කියලා හිතන්නකො මේ ඊතලයේ ළඟටම. එතකොට මේ දෙපැත්තේ නිෂ්පාදනය බලන්න. ඔන්න මේ පැත්තේ නිෂ්පාදනය මෙන්න මේ පැත්තේ නිෂ්පාදනය. දැන් බලන්නකො නිෂ්පාදනයේට මොකද උනේ? භාණ්ඩ වර්ග දෙකේම නිෂ්පාදනය වැඩි වුණා මේ. ඒ කියන්නේ එක භාණ්ඩයකවත් නිෂ්පාදනය කැප කරේ නෑ. නිෂ්පාදනය කැප කරේ නෑ කියන්නේ ආවස්තික පිරිවැයක් නෑ කියන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඇතුළත ලක්ෂයක ඉඳන් මේ අංශක 90 කෝණය තුල ඕනම ප්‍රදේශයකට නිෂ්පාදනය වැඩි කරාට ආවස්තික පිරිවැයක් හටගන්නේ නෑ. එතකොට අපි ඒක ඔන්න ඔය විදිහට තමයි පුතේ හරියටම ඇතලා පෙන්නන්නේ. හැබැයි මේ අංශක 90 කෝණේ පිට පැනලා නිෂ්පාදනය වැඩි වුණොත් එතකොට නම් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ කොහේ හෝ එක භාණ්ඩයක නිෂ්පාදනය අඩුවීමක් වෙනවා. මෙන්න මේ එල් අකුර අපි කියන්නේ අංශක 90 කෝණය මේ ඡාප කොටසට අදාළ ප්‍රදේශය තුල කොහේට හරි නිෂ්පාදනය වැඩි කරත් ආවස්තික පිරිවැයක් දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි අපි පැහැදිලි කරන විදිහ. right මේ ලක්ෂ දෙකටත් අකුරු දෙකක් ඉංග්‍රීසි අකුරු දෙකක් යොදා ගන්න. මොකද ඒතර පැහැදිලි කරන්න ලේසි. ඒ කියන්නේ ABC කියන ප්‍රදේශය තුල ඕනෑම ස්ථානයක් දක්වා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආවස්තික පිරිවැයක් දරන්නේ නැහැ. right එහෙමනම් අපි මේ කොටුවේ ඔය විස්තරේ ලියා ගමු. right මම දැන් කියන්නම් ඔයගොල්ලෝ ඒක ලියා ගන්න. මෙහිදී B හා C ඉංග්‍රීසි කැපිටල් අකුරු B හා C නිෂ්පාදන සංයෝග අතර ප්‍රදේශය තුල නිෂ්පාදන හැකියා මායිම දෙසට ඕනෑම ස්ථානයක් දක්වා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැපකිරීමක් සිදු කළ යුතු නොවේ. ආයෙ වෙනම වාක්‍යයක් විදිහට ලියා ගන්න. මෙය ශුන්‍ය ආවස්තික පිරිවැයක් යටතේ
නිෂ්පාදනය වැඩි කිරීම ලෙස හඳුන්වයි. right. දැන් එතකොට අපි අද මේ වීඩියෝ එකට අදාළව සාකච්ඡා කරන්නේ ඔය ප්‍රමාණය විතරයි. එතකොට බලන්න අපි අද දවසේ කතා කරා ආවස්තික පිරිවැයේ ස්වරූප දෙක. ඒ වගේම ඒ ආවස්තික පිරිවැයේ ස්වරූපයන්ට අදාළව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය කොහොමද කියලා අපි සාකච්ඡා කරා. එතකොට වැඩෙන ආවස්තික පිරිවැය, ස්ථාවර ආවස්තික පිරිවැය ගණනය කරන ඒ ගණන් සම්බන්ධ අභ්‍යාස අපි සාකච්ඡා කරා. ඊළඟට වැඩෙන ආවස්තික පිරිවැයට ස්ථාවර ආවස්තික පිරිවැයට හේතු මොනවද කියලා සාකච්ඡා කරා. ඊට පස්සේ ශූන්‍ය ආවස්තික පිරිවැය සාකච්ඡා කරා. ඊළඟට ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කිරීම ගැන සාකච්ඡා කරා. මේ සම්බන්ධයෙන් පුතේ ඔයාලට තව දීලා තිනවා ප්‍රශ්න 100ක් සහිත තනි කොලයක්. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට අදාළව තනි කොලයක් දීලා ති ප්‍රශ්න 100ක් තියෙනවා. කොලයක් හෝ දෙකක්. කොල දෙකක් මට මතක විදියට. අන්න ඒ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට අදාළ ඒ අභ්‍යාස අනිවාර්යෙන් ඔයාලා අඳින්න ඕනේ. ඒකේ දීලා ඇති ප්‍රශ්නයක් සම්පත් සමජාතිය නොවන අවස්ථාවකට අදාළව හැකියාව මායිම් වක්‍රය අඳින්න කියලා. එතකොට සම්පත් සමජාතිය නොවන අවස්ථාවකට අදාළ හැකියාව මායිම් වක්‍රය අඳින්න නම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ වැඩෙන ආවස්තික පිරිවැය නිසා තමයි සම්පත් සමජාතිය නොවෙන්නේ කියලා. මේදී. එතකොට එහෙමනම් මේ අවස්ථාවට අදාළ මෙහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා මෙතන අඳින්න ඕනේ වැඩෙන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් විතරයි. එච්චරයි. වෙන මොනවත් මාක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම කිව්වොත් තාක්ෂණය එකිනෙකට වෙනස් කියලා. එහෙමනම් මේ අවස්ථාවේදීත් ඔයාලා අඳින්න ඕනේ වැඩෙන ආවස්තික පිරිවැය නැත්නම් වැඩෙන මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. ඉතින් ඔන්න ඔය විදිහට මේ ප්‍රස්ථාර ඇඳලම තමයි මේ ඔක්කොම දේවල් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මතක ඇතුව එමනම් හැකියාව මායිම් වක්‍රයට අදාළ අභ්‍යාස ටිකත් ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. එමනම් මේ වීඩියෝ එක මෙතනින් මම අවසන් කරන්නම්.